පළඟැටි යුද්ධය තවමත් ඉවර නෑ කියලයි කියන්නේ. තනකොළ පෙත්තා සහ මෙම පළගෙටි වර්ගයේ පෙනුමෙන් එක සමානුවත් වෙනම ක්‍රම විශේෂයකි. මොවුන්ගේ විශේෂය වන්නේ මොවුන් පිහිටා ඇති පාද දිගින් වැඩි. එමගින් ඔවුන්ට ඉතාමත් වේගයෙන් ඉදිරියට හා ඉහළට ගමන් කරන්න පුළුවන්. මොවුන්ට ඉතා දීප්තිමත් වර්ණයක් තිබෙන බවයි පේන්න තියෙන්නේ. රංචු පිටින් ගමන් කරන මොවුන් කෙත්වතුවලට පැමිණ බෝගවලට විශාල හානියක් කරන බවද දක්නට ලැබෙනවා. වැඩිහිටි පළගෙටියන්ට වේගයෙන් පියාසර කිරීමට හැකියාව ඇති අතරම රංචුව පදිංචි වන සෑම තැනම එහි ඇති සියලුම බෝග පරිභෝජනය කරමින් විශාල දුරකට නැවත පියාසර කරන බවයි පෙනෙන්න තියෙන්නේ. සුළඟේ ආධාරයෙන් මෙම කෘමීන්ට දිනකට සැතපුම් 90කට වඩා ගමන් කිරීමේ හැකියාවක් ඇති අතරම වැදගත්ම කරුණ වන්නේ මොවුන් මිනිසුන්ට දෂ්න නොකිරීමයි. මෙම පළඟෙටියාව කුදුරක් බවට පත් කරගන්නා තනකොළ පෙත්තාගේ හැඩහුරුකම් වලට සමාන දුබුරු පැහැයෙන් යුක්ත මැන්ටිස් නැමැති කෘමියයි ඔබ මේ දකින්නේ. පළගෙටියාගේ කිසිදු ශරීර කොටසක්වත් ඉතුරු නොකර ගිල දමන ආකාරයයි ඔබ මේ දකින්නේ. අප්‍රිකානුවන් පවසන්නේ මෙම පළගෙටි ප්‍රහාරය ඉතාමත් ඛේදනීය බවයි. පළගෙටියන් මිලියන 200ක් පමණ සිටින රංචුවක් කෙන්යාවෙන් වාර්තා වී ඇති අතර රංචුව සෑදී පරිණත වීම නිසා වර්තමාන තත්ත්වය ඉතා භයානක තත්ත්වයකට ඇදිලා යන බවයි පේන තියෙන්නේ. සාමාන්‍ය මිනිසුන් එක්කම නිතර ගැවසෙන කෘමීන් හරිත පැහැයක් පෙන්නුම් කරන අතර රංචු වශයෙන් ගැවසෙන සමාජශීලී පළගෙටියන් කළු සහ දුබුරු වර්ණයන්ගෙන් යුක්ත වේ. උගන්ඩාවේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම ඒජන්සියේ ඇන්ටෝනියෝ පරිඩෝ පවසන ආකාරයට පළගෙටියන් බෝ වෙන්නේ වර්ෂාවෙන් පසු නියගයක් ඇතිවන කාලයේ. මාර්තු අගදී ඇති වූ අධික වර්ෂාපතනය නිසා පළගෙටියන්ගේ බෝවීම වැඩි වුණා කියලයි ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ. මූලික වශයෙන් මොවුන්ගේ ආහාරය වන්නේ බෝග වගාවයි. නිතර මොවුන්ගේ හැසිරීම රටාව වෙනස් වන අතර ඒට හේතුව වන්නේ සෙරොටොනික් නම් හෝමෝනය ඔවුන්ගේ ශරීරයට මුදාහරින විටයි. වැඩිහිටි පළගෙටියෙකුට ඔහුගේ බරේ තරමටම ආහාර ඕන කියලයි කියන්නේ. දිනකට ග්‍රෑම් 2ක් පමණ එක් පළගෙටියෙකුට ඕන වෙනවා. කොපමණ ආහාර ප්‍රමාණයක් ඔවුන්ට ඕන වෙනවද කියනවා නම් සාමාන්‍ය එක් රංචුවක දිනකට අලි ඇතුන් 10ක් කරන ප්‍රමාණය මොවුන් රංචුවකට එක දිනක් තුල කෑමට අවශ්‍ය වෙනවා කියලයි සඳහන් වෙන්නේ. තාමත් ඔයගලන් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න. සමහරු පවසන ආකාරයට COVID-19 වෛරසයට වඩා මොවුන්ගෙන් මිනිසාට විශාල හානියක් වෙන බවයි පවසන්නේ. ඉදිරි මාසවලදී Tamanගේ ජීවනෝපාය සහ ආහාරවල සුරක්ෂිතභාවයට දැඩි හානි පැමිණෙන බවයි මොවුන් තවදුරටත් කියන්නේ. පළගෙටියන් දැන් උගන්ඩාවේ සහ ටැන්සානියාව දක්වා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතරම පළගෙටියන් මර්ධනය කිරීම සඳහා මහ පරිමාණ පාලන මෙහෙයුම් සහ පලිබෝධනාශක භාවිතා කරන්නත් වෙලා තියෙනවා. මේ වර්ග කිලෝමීටර මිලියන 16ක පමණ භූමි ප්‍රදේශයක් වන අතර ඒ රටවල් 30කින් පමණ සමන්විත වෙනවා. වසංගතවලදී පළගෙටියන් වර්ග කිලෝමීටර් මිලියන 29ක පමණ විශාල භූමි ප්‍රදේශයක පැතිරෙන රටවල් 60ක් පුරා පැතිර යන්න පුළුවන් කියලයි ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ. මේ ලෝකයේ මුළු භූමි ප්‍රමාණය 20%කට වඩා වැඩි. ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ විශාලම නගරය වන ජයිපූර් නගරයේ පළගෙටියන්ගේ ග්‍රහණයට නතු වෙලයි තියෙන්නේ. මිලියන 3ක් පමණ වෙසෙන මෙම නගරයේ දරුණු සුළි කුණාටුවක් වගේ මේ පළගෙටියන් ආක්‍රමණය කරගෙන ඉන්නේ. පර්යේෂණාත්මක ජීව විද්‍යා ලිපියකට අනුව මෙම පළගෙටියන්ට දිනකට පැල රාත්තල් මිලියන 423ක් ඕනි කියලයි එම ලිපියේ සඳහන් වෙන්නේ. බොහෝ අප්‍රිකානු මැද පෙරදිග රටවල් සහ විවිධ සංස්කෘතීන් මෙම පළගෙටියන් ආහාරයට අරගෙන කියලයි කියන්නේ. ඔවුන් කියන අන්දමට මෙම පළගෙටියන් ප්‍රණීත ආහාරයක් කියලයි කියන්නේ. මේ ඉතිහාසයේ පුරාම සිදු වී ඇති අතරම මේවා බොහෝ ආකාරවලින් පිසීමට හැකි අතර වඩාත් ජනප්‍රිය බැදපු හෝ වියලන ලද ඒවාය. මිලියන සංඛ්‍යාත ජනතාව මොවුන්ගේ ආක්‍රමණයට ගොදුරු වෙමින් සිටින මේ වෙලාවේ පුරවැසියන් විමසන්නේ පළගෙටියන් ආහාරයට හෝ සත්ව ආහාර ලෙස නම් කර ප්‍රසිද්ධ කරන්න බැරි ඇයි කියලයි. නමුත් රජය විසින් ඔවුන්ට දැනුම් දී ඇත්තේ මෙම පළගෙටි විශේෂය විනාශ කර දමන්න බොහෝ කෘමිනාශක කෘමි දිලීර ආදී භාවිතා කරන නිසා මෙම පළගෙටියන් විෂ සහිත බවයි. පුරාණ ඊජිප්තුවේ හොරමාබේ සොහොන් කුටියේ බිතිසිතුවම් වල පළගෙටියන් නිරූපණය කර ඇත. ඔවුන් සොහොන් තුළ මෙම පළගෙටි බිතිසිතුවම් නිර්මාණය කළේ මෙම පළගෙටියන්ගේ ආක්‍රමණවලින් ඔවුන් මිය ගියපු නිසා වන්නටත් පුළුවන්. ඇරිස්ටෝටල් පවා මෙම පළගෙටියන්ගේ අභිජනන පුරුදු පිළිබඳව අධ්‍යයනයක් කළ අතර ටයිටස් ලිවියස් ක්‍රිස්තු පූර්ව 203 දී කපුවාහි විනාශකාරී වසංගතයක් වාර්තා කළේය. මෙමගින් පෙනෙන්නේ පළගෙටියන් ප්‍රාග් ඓතිහාසික යුගයන්හි පවා වසංගත ඇති කර තිබෙන බවයි.
පළගෙටියන්ගේ අවසාන ප්‍රධාන රංචුව 1873 සහ 1877 අතර වෙයි. කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ වගාබිම් වලට පළගෙටි විශේෂයක් පැමිණි අතර මෙම පළගෙටි විශේෂය ඉන්දියාවේ සිට පැමිණි පළගෙටියන් නොවන අතර ශ්‍රී ලංකාවටම ආවේනික පළගෙටියේ විශේෂයක් කියලයි කෘෂිකර්ම ආයතනය කියන්නේ. කෘෂිකර්ම නිලධාරීන් ගොවීන්ට පවසන්නේ පලිබෝධ නාශක යොදා මෙය පාලනය කරගන්නා ලෙසයි. තාමත් ඔයගලන් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න.